Good afternoon, children. Sit down, please. අවධානය 100ක් නැති වුණොත් පුතාට ටියුට් එකක් ඕනනේ ලැබෙන්න සලස්සන්නම්. ඔයාලට ටියුට් එක ලැබෙයි. අයියා ග්ලව්ස් දාලා නිසා උලක් කරගන්න එපා. හොඳේ? right. අහංගෙන්. වටපිට බලන්න එපා. මොකද ඔයාලගේ අඩුපාඩු හදාගන්න වෙන්නේ ඔයාලටමයි. කිසිම කෙනෙක් ඔයාලගේ උදව්වට නැහැ. හරිනේ? ඉස්සරහ පුතාලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මගෙන් කෙල විසි වුණත් මීටරයට වඩා විසි වෙන්නේ නැහැ. ඔයාලයි මායි අතර මීටර 2.5කට වඩා පරතරයක් තියෙනවා. හරි. පිටිපස්සට යන්න මල්ලි මම පෙන්න. පුතා නැගිටින්න. දැන් මෙහෙ බලන් ඉන්න. පෑන් අල්ලන්නේ නැහැ. Don't touch your pens. ඉස්සෙල්ලා අහන් ඉන්න. විනාඩි 20ක් විතරයි පාඩම තෝරන්න. දරුවෝ affixes කියන එක මුලින් කියලා දෙන්නම් ඊට පස්සේ අදාළ පාඩමට එන්නම්. affixes කියන්නේ උපසර්ග. affixes කියන්නේ උපසර්ග. There are two kinds of affixes. affixes වර්ග දෙකක් තියෙනවා. පළවෙනි වර්ගයට කියන්නේ prefixes කියලා. දෙවනි වර්ගයට කියන්නේ suffixes කියලා. අවධානයෙන් හිටියේ නැත්නම් අමාරු වෙන්නේ තමන්. මෙහෙම හිතන්න. affixes කියන්නේ children කියලා හිතන්න. affixes කියන්නේ children. children කිව්වහම පොදුවේ ගැහැණු පිරිමි දෙගොල්ලමටම කියනවනේ. පිරිමි වුණත් ගැහැණු වුණත් children ළමයි. ඒතකොට children වර්ග දෙකයි. boys girls. ඒ වගේ affixes වර්ග දෙකකට බෙදෙනවා. එක වර්ගයකට කියනවා prefixes කියලා. අනිත් වර්ගයට කියනවා suffixes කියලා. I'll repeat. පළවෙනි වර්ගයට කියන්නේ prefixes. දෙවෙනි වර්ගයට කියන්නේ suffixes. Again, affixes වර්ග දෙකයි. affixes වර්ග දෙකයි. prefixes, suffixes. මම මේක කඩලා පෙන්නන්නම්. ඔයා දන්නවද නැද්ද කියලා. දැන් ඔයා යන්නේ ස්කූල් එකකට. දැන් ඔයා යන්නේ ස්කූල් එකකට. ඔය ස්කූල් එකට යන්න කලින් ඔයා ගියා නේද මොන ස්කූල්ද? ප්‍රී ස්කූල්. ප්‍රී ස්කූල් කියන්නේ මොන පාසලේ? පෙර පාසල. පාසලට යන්න පෙර ගියපු පාසල පෙර පාසල. ප්‍රී ස්කූල්. ප්‍රී කියන්නේ නිතරම පෙර. පෙර. suffixes කියන්නේ පසු කියන එක. එතකොට හොඳටම අහන් ඉන්න. affixes වර්ග දෙකයි. prefixes සහ suffixes කියලා. affixes වර්ග දෙකයි. prefixes සහ suffixes කියලා. prefixes කියලා කියන්නේ මොනවා හරි word එකක meaning එක change කරන්න. word එකක් කියන්නේ වචනයක්. meaning එක කියන්නේ තේරුම හෙවත් අර්ථය. change කියන්නේ වෙනස් කරන්න. මොනවා හරි word එකක meaning එක change කරන්න. මොනවා හරි වචනයක අර්ථය වෙනස් කරන්න. මොනවා හරි වචනයක අර්ථය වෙනස් කරන්න. correct කියන්නේ හරි. incorrect කියන්නේ වැරදි. legal කියන්නේ නීත්‍යානුකූල. illegal කියන්නේ නීති විරෝධී. stop කියන්නේ නවතින. non stop කියන්නේ නොනවතින. regular කියන්නේ ක්‍රමවත්. irregular කියන්නේ අක්‍රමවත්. පැහැදිලිව දකින්න දරුවෝ. මොනවා හරි වචනයක අර්ථය වෙනස් කරන්න. මොනවා හරි වචනයක අර්ථය වෙනස් කරන්න. ඒ වචනය මුලට දාන අකුර හෝ අකුරු කීපය. සමහරලාට එක අකුරක් වෙන්නත් පුළුවන්, අකුරු දෙකක් වෙන්නත් පුළුවන්, අකුරු කිහිපයක් වෙන්නත් පුළුවන්. word එකක meaning එක change කරන්න. වචනයක අර්ථය වෙනස් කරන්න. වචනයක අර්ථය වෙනස් කරන්න. වචනයක අර්ථය වෙනස් කරන්න. ඒ වචනයට කලින් ඒ වචනයට පෙර දාන අකුරු වලට කියන්නේ prefixes කියලා. එහෙනම් suffixes. punish කියන්නේ දඬුවම් කරනවා. punishment කියන්නේ දඬුවම. cloud කියන්නේ වලාකුළ. cloudy කියන්නේ වලාකුළු සහිත. help කියන්නේ උදව්ව. helpless කියන්නේ උදව්වක් නැති. ඔයාලට පේනවා
වචනේ අගටයි අකුරු දැම්මේ. වචනේ අගටයි අකුරු දැම්මේ. වචනයක අර්ථය වෙනස් කරන්න වචනයක් මුලට දාන අකුරු prefixes. වචනයේ අර්ථය වෙනස් කරන්න ඒ වචනේ අගට යොදන අකුරු වලට කියන්නේ suffixes. word එක meaning එක change කරන්න ඒ වචනයට මුලට වචනයට කලින් දාන අකුරු prefixes. වචනයක අර්ථය වෙනස් කරන්න ඒ වචනය අගට දාන අකුරු වලට කියන්නේ suffixes. මේ දෙගොල්ලටම පොදුවේ කියන්නේ affixes. affixes වර්ග දෙකයි prefixes සහ suffixes. prefixes දාන්නේ වචනයක මුලට, suffixes දාන්නේ අගට. ඒ වුණාට කොච්චර කිව්වත් මේක ඔයාලට අමතක වෙනවා. මම දැන් prefixes suffixes ඕනම කෙනෙකුට මතක තියාගන්න ලේසිම ක්‍රමය කියලා දෙන්නම් හොඳට අහන් ඉන්න. මම ඉංග්‍රීසි හොඩිය කියනවා හරිද බලන්න. A B C D E F G H I J K L M N O P ඔන්න P Q R S on S I කියනවා A B C D E F G H I J K L M N O P Q R S ඉංග්‍රීසි හෝඩිය කියාගෙන යනකොට මුලින් හමුුනේ P අකුරද S අකුරද? කතා කරන්න දරුවෝ ඉංග්‍රීසි හෝඩිය කියාගෙන යනකොට පිළිවෙලට මුලින් හමුුනේ P අකුරද S අකුරද? P අන්න මුලින් යොදන්නේ prefixes. P අකුරට පස්සේනේ S හමුුනේ. පස්සට යොදන්නේ suffixes. මාර ලේසි. වචනයක අර්ථය වෙනස් කරන්න ඒ වචනයට කලින් වචනයේ මුලට යොදන්නේ prefixes. අගට යොදන්නේ suffixes. පාඩමේ මැදින් පටන් ගන්න බැරි නිසායි මම මූලික දැනුම දුන්නේ. නමුත් ඔයාලට prefixes ගැන දැනට නැහැ. ඔයාලට උගන්වන්න තියෙන suffixes වලින් මම ඒක නිසා තව එක පාරක් පැහැදිලි කිරීම කරලා පාඩම පටන් ගන්නවා. The topic is affixes. මාතෘකාව affixes. සිංහල භාෂාවෙන් නම් උපසර්ග. There are two types of affixes. Affixes වර්ග දෙකයි. First one prefixes, second one suffixes. වචනයක අර්ථය වෙනස් කරන්න, වචනයක තේරුම වෙනස් කරන්න, ඒ වචනයට කලින් ඒ වචනේ මුලට දාන අකුරු වලට කියන්නේ prefixes කියලා. වචනයක අර්ථය වෙනස් කරන්න ඒ වචනේ අගට දාන අකුරු වලට කියන්නේ suffixes කියලා. Now you need your pen. pen අතට ගන්න. ටියුට් එක දිහා බලා ගන්න. මම තෝරනවා අහන් ඉන්න. Suffixes. We can change the meanings of words. We can change the meanings of words by adding a letter. පුතේ ඔතන LETTER letter කියන එකට පස්සේ of කියලා නේද තියෙන්නේ. හොඳට දකින්න LETTER letter වලට පස්සේ of නෙවෙයි ORO. එහෙම නැත්නම් කියන එක ORO of නෙවෙයි O. දැන් මම නිවැරදි කරලා කියනවා. We can change the meanings of words by adding a letter or group of letters. ඔතන letter කියන අකුර at the end of the words. Such a letter or group of letters are called suffixes. තේරුම ලියන්න දීලා තියෙන රූල් වල පළවෙනි රූලෙන් ලියන්න පටන් ගන්න තේරුම. ඇතැම් වචනවල අර්ථය වෙනස් කිරීම සඳහා 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 එම වචන අගට අකුරක් හෝ එම වචන අගට අකුරක් හෝ අකුරු කිහිපයක් අකුරක් හෝ අකුරු කිහිපයක් යෙදිය හැක. අකුරක් හෝ අකුරු කිහිපයක් යෙදිය හැක. එලෙස යොදනු ලබන
අකුරු එලෙස යොදනු ලබන අකුරු. Look at the topic. මාතෘකාව දිහා බලාගෙන ලියන්න. එලෙස යොදනු ලබන අකුරු suffixes ලෙස හඳුන්වයි. බැලුවා ලිව්වා. suffixes ලෙස හඳුන්වයි. උඩ මාතෘකාවේ තියෙන වම් පැත්තේ කෙළවරේ. suffixes ලෙස හඳුන්වයි. එලෙස යොදනු ලබන අකුරු suffixes ලෙස හඳුන්වයි. එලෙස යොදනු ලබන අකුරු suffixes ලෙස හඳුන්වයි. Please put your pens on the desk. Look at the board. පෑන තිව්වා බෝඩ් එක දිහා බැලුවා. මම නැවත කියනවා අඩුපාඩු හදන්න කෙනෙක් නෑ. තමන් වැරද්දුවොත් සදාතනික වශයෙන් විඳවන්න වෙයි. කියන දේ අහන් ඉඳලා වැඩ කරොත් ඔයා ගොඩ. නැත්නම් මාස 4යි මේ මාස ටිකත් නැත්තටම නැති වෙයි. noun කියන්නේ නාම පදය. noun කියන්නේ නාම පදය. නාම පදයකට අපි full කියන suffix එක. දැන් suffix කිව්ව ගමන් හිතට එන්න ඕන අගට යොදන අකුරු. suffix කිව්ව ගමන් හිතට එන්න ඕන වචනයක් අගට යොදන අකුරු. noun එකකට කියන්නේ නාම පදයකට අගට full කියන suffix එක එකතු කර ගමන් ලැබෙන ප්‍රතිඵලය adjective එකක්, නාම විශේෂණයක්. මම නැවත කියනවා noun හෙවත් නාම පදයක් අගට full කියන suffix එක එකතු කරාම අපිට ලැබෙන්නේ adjective, නාම විශේෂණයක්. අපි මෙහෙම හිතමුකෝ. help කියන්නේ උදව්ව. help කියන්නේ උදව්ව. help කියන්නේ උදව්ව. උදව්ව කියන්නේ noun එකක්, නාම පදයක්. මම මෙයාට එකතු කරනවා full කියන suffix එක. help කියන noun එකට help කියන නාම පදයට මං එකතු කරනවා full කියන suffix එක. අපිට ලැබෙන උත්තරයක් helpful කියලා. helpful. helpful කියන එකේ තේරුම උපකාරශීලී. help උදව්ව. helpful උපකාරශීලී. helpful boy උපකාරශීලී පිරිමි ළමයා. boy කියන්නේ පිරිමි ළමයා. boy කියන්නේ පිරිමි ළමයා. පිරිමි ළමයා කියන්නේ නාමයක්. ඒ නාමය විස්තර කරන්න යොදපු පදය නාම විශේෂණයක්. helpful adjective එකක්. again නැවත කියනවා noun එකකට නාම පදයකට full කියන suffix එක. නාම පදයක් අගට full කියන full එක l එකයි පටලවා ගන්න එපා. noun එකකට නාම පදයකට full කියන suffix එක එකතු කරාම අලුතෙන් වචනයක් හැදෙනවා. ඒ වචනෙට කියන්නේ adjective එකක් කියලා, නාම විශේෂණයක් කියලා. help කියලා උදාහරණයක් ගත්ත උදව්ව ඒකට එකතු කරනවා full, අලුතෙන් හැදුන helpful. එතකොට මෙතෙන්දී නම උදව්ව, මෙතෙන්ට යනකොට උපකාරශීලී. උපකාරශීලී. care කියන්නේ ප්‍රවේශම. care කියන්නේ ප්‍රවේශම. අපි යාට එකතු කරනවා full කියන suffix එක. අලුතෙන් හැදෙනවා careful ප්‍රවේශම්කාරී. careful driver ප්‍රවේශම්කාරී රියදුරා. එහෙනම් එක සැරයක් හරියට කියන්න. මේ මොකද්ද දරුවා? noun එකකට අපි එකතු කරන suffix එක මොකද්ද? full. නාම පදයකට full කියන suffix එක එකතු කරොත් හැදෙන්නේ අලුතෙන් කවුද? adjective එකක්. මෙහෙම හිතන්නකෝ. ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයක් තියෙනවා චිකාගෝ කියලා හඳුන්වනවා. චිකාගෝ. ඒ චිකාගෝ ප්‍රාන්තයේ ටී-ෂර්ට් එහෙම තියෙනවා, ලස්සන ටී-ෂර්ට් තියෙනවා. මෙතන හරකෙක්ගේ හරක් දෙන්නෙක්ගේ පින්තූර ඇඳලා ගහලා තියෙනවා චිකාගෝ බුල්ස්. ඔළුවට දාන තොප්පි තියෙනවා, ඒකේ ගහලා තියෙනවා අර හරක් පින්තූර ඇඳලා චිකාගෝ බුල්ස්. පිරිමි ළමයි දාන කැප් තියෙනවා, ඒත් එහෙමයි. බෑන්ඩ් තියෙනවා, ඒත් එහෙමයි. එහෙනම් දැන් චිකාගෝ ප්‍රසිද්ධ මොන වටේ කියලා නිකන් කියන්න. බුල්ස්. හරක්. ඇමරිකාවේ වැඩිම හරක් මරණ ප්‍රාන්තය තමයි, ප්‍රදේශය තමයි චිකාගෝ. චිකාගෝ බුල්ස් කියන්නේ ඒකට තමයි. එතකොට චිකාගෝ නගරයේ අපේ ලංකාව වගේ පව්කාර විදියට හරක් මරන්නේ නැහැ. නම්බුකාර විදියට ඒ හරක් මරන්නේ. අපේ නම් අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහනෝ, කට ගැට ගහනෝ, හරකගේ කටෙන් සැම බේරෙනෝ, අර කෑ ගහන්න උත්සාහ කරනෝ.
තවත් සෙම බේරෙනෝ දඟලනෝ පුදුම දැඟලිල්ලක් දඟලද්දි පොරෝ වලින් කැටි වලින් කපලා උන් මරලා දසවත දෙනවා. ඇමරිකාවේ නෑ. මරණෝ තමයි. හැබැයි මාර නම්බුකාරයි. මේ ස්ටේජ් එක වගේ දෙගුණයක් ලොකු මැෂින් එකක් තියෙනවා. ගෙදර අම්මලා රෙදි හොදන්න පාවිච්චි කරන වොෂින් මැෂින් එක දැනට හිතර ගන්න මෙච්චර ලොකු නැහැ ඒක. මේ නිකන් ආකෘතියක්. මේ ස්ටේජ් එක වගේ දෙගුණයක් විතර ලොකුයි. ඒකේ දොරක් තියෙනවා. ඒක ඔටෝ ඕපන් වෙලා තියෙන්නේ නිතරම. කවුරු හරි ඇතුළට ගියොත් ඔටෝ වැහෙනවා. ස්වයංක්‍රීයව වැහෙනවා. දැන් මේ මැෂින් එකේ පටන් ගන්න තැන ඉඳන් අඩියක් විතර දුරින් තනකොළයි පුණක්කුයි තියලා තියෙනවා. මැෂින් එක ඇතුලේ තනකොළයි පුණක්කුයි. හරකගෙන මිනිස්සු කරන්නේ එක වැඩයි. හරකා අර මැෂින් එක ආසන්නයට ගේන එක විතරයි කරන්නේ. ඇතුළට දාන්නේ නැහැ මිනිස්සු. හරකා අර මැෂින් එක ආසන්නයට ගෙනල්ලා පාඩුවේ ඉන්න දෙනවා. හරක මොකෝ කරන්නේ? දකිනවා මැෂින් එක ඇතුලේ තනකොළයි පුණක්කුයි තියෙනවා. හරක මොකෝ කරන්නේ? අරව කන්න කියලා මැෂින් එක ඇතුලට යනවා. ගියපු ගමන් මොකෝ වෙන්නේ? මැෂින් එකේ සෙන්සර්ස් වලින් හඳුනා ගන්නවා කවුරු හරි ඇතුළට ආවා කියලා ඔටෝ දොර වැහෙනවා. ස්වයංක්‍රීයව දොර වැහෙනවා. වැහුණ ගමන් ස්විච් එකක් ඔටෝ එබෙනවා. එබුණ ගමන් වොෂින් මැෂින් එකේ ඇඳුම් වටේ කැරකෙනවා වගේ හරක වටේ කැරකෙවෙනවා පින්වත්නි. මේව කරකැවෙනවා. බලන්න අපේ වගේ අත්පා ගැට ගහලා දසවද දෙනවද කියලා නෑ. කරකැවිලා හැම වෙන් වෙනෝ, ඇට වෙන් වෙනෝ, ලේ වෙන් වෙනෝ, මස් එළියට එනවා. කොච්චර ෂෝක්ද බලන්න. අට්ට ලේසි වැඩක් නේ. කෑ ගහන්නෙත් නෑ හරකා. ජොලිය මැරෙනවා. මැරෙනකත් ෆන් එකේ මැරෙන්නේ ඌ. එතකොට ඉන්පුට් එක යෙදවුම තමයි බුල් හරකා. හරක තමයි යෙදවුම. අවුට්පුට් ප්‍රතිඵලය තමයි බීෆ් හරක් මස්. කොහොමද වැඩේ? මැෂින් එක ඇතුළට දැම්මේ ඉන්පුට් එක තමයි බුල් හරකා. අවුට්පුට් එක ප්‍රතිඵලය තමයි බීෆ් හරක් මස්. එහෙනම් නවුන් එකකට කවුද එකතු කරන්නේ? ෆුල්. නවුන් එකකට ෆුල් එකතු කරගමන් ලැබෙන අවුට්පුට් එක මොකද්ද? ඇඩ්ජෙක්ටිව්. නාම විශේෂණයක්. යන්න පළවෙනි වගුවට. අහන් ඉඳලා කරොත් ගොඩ නැත්තම් අවුල්. පේනවද ওই දරුවන්ට ටොපික් එකක් තියෙනවා ෆස්ට් කොලම් පළවෙනි තීරුවේ නවුන් කියලා? පේනවද? සෙකන්ඩ් කොලම් එකේ තියෙනව නේද සෆික්ස් කියලා වරහන් ඇතුලේ ful එක l එකයි ඊළඟට ඇඩ්ජෙක්ටිව් තියෙනවා. කිසිම දරුවෙක් තර්ඩ් කොලම් තුන්වෙනි තීරුව සම්පූර්ණ කරන්න එපා. ඔය දරුවන්ට පුළුවන් නේද හැම කෙනෙකුටම දෙවනි සෙකන්ඩ් කොලම් දෙවනි තීරුවේ උඩින් ඉඳන් යටට ෆුල් කිය දදා එන්න. ඔය දෙවනි තීරුව තියෙනවනේ වගුවේ. වගුවේ දෙවනි තීරුවේ උඩින් ඉඳන් යටට මෙන්න එක L එකයි ෆුල් කියලා ඔහොම දිගට දාගෙන එන්න යටට. දෙවනි තීරුවේ උඩින් ඉඳන් යටට FUL. Don't complete the third column. තුන්වෙනි තීරුව සම්පූර්ණ කරන්නේ නැහැ කිසිම දරුවෙක්. මං කිව්වේ සෙකන්ඩ් කොලම් එකේ FUL ෆුල් කියලා දාන්න විතරයි. දැන් ඔයා නවුන් එකට ෆුල් කියන එක එකතු කරලා ඉවරයි. දැන් අවුට්පුට් එක ප්‍රතිඵලය ඇඩ්ජෙක්ටිව් එක බිහි කරමු. කියන්නේ care වලට ෆුල් එකතු වුණාම හැදෙන්නේ පුතේ දැන් තුන්වෙනි තීරුව සම්පූර්ණ කරනකොට ඉස්සෙල්ලා අහන් ඔයා care වෙනම ලියලා ෆුල් වෙනම ලියන්න එපා පුතේ. දැන් මේ දෙන්න එක්කෙනෙක් careful තනියෙන් ලියන්න. හරි ලියන්න. දැන් තුන්වෙනි තීරුවේ පළවෙනි වචනේ බලන්න ලියන්න. වගුවේ පළවෙනි වචනේ ෆුල් කියන එක එකතු කරලා careful එක L එකයි. ඔහම ඊටු ටිකත් ලියමුද? color වලට ෆුල් එකතු වුනහම colorful. fear වලට ෆුල් එකතු වුනහම fearful. harm වලට ෆුල් එකතු වුනහම harmful. joy වලට ෆුල් එකතු වුනහම joyful. pain වලට ෆුල් එකතු වුනහම painful. plenty වලට ෆුල් එකතු වුනහම plentiful. power වලට ෆුල් එකතු වුනහම powerful. skill වලට ෆුල් එකතු වුනහම skillful.
දරුවා, I need your voice. මට ඔයාලගේ හඬ ඕන. I am the one who is going to read out the nouns. මමයි nouns පළවෙනි පේලිය කියවන්නේ. ඔයගොල්ලෝගේ නිර්මාණය adjective එක කියවන්න හයියෙන්. Start. Care, color, fear, harm, joy, pain, plenty, power, skill. You have to write down the meanings now. දැන් මම තේරුම් ටික ලියන හැටි කියලා දෙන්නම්. මෙහෙ බලන් ඉන්න. පුතේ මෙහෙ බලන් ඉන්න. මේ first column, මේ second column, මේ third column. මේකේ තියනෝනේ care කියලා. මේකේ තේරුම මම කියවනකොට මෙතන ඉස්සරහින් පොඩි කැලලක් ගැහුවා ලිව්වා. හරිනේ? ඉස්සරහින් ලියන්න. දෙවනි පේලියට පාඩුවේ ඉන්න දෙන්න. දෙවනි පේලියට පාඩුවේ ඉන්න දෙන්න. තුන්වෙනි තීරුවේ careful කියලා මෙහෙම තියනෝනේ. ඒකේ ඉස්සරහා ඉඩ තියනෝනේ ලිව්වා. මම කරන්නේ මෙහෙමයි. මුලින් noun එකේ තේරුම කියනවා ඔයාලා ලියන්න. ඊට පස්සේ ඒකෙම adjective එකේ තේරුම කියනවා ඔයාලා ලියන්න. start. පටන් ගමු. care ප්‍රවේශම. care ප්‍රවේශම. careful ප්‍රවේශම්කාරී. careful ප්‍රවේශම්කාරී. careful ප්‍රවේශම්කාරී. color වර්ණය. color වර්ණය. colorful වර්ණවත්. colorful වර්ණවත්. fear බය. wait බය. බය මේ බයද මේ බයද? එකද දෙකද බය? මේ අහන්නේ සිංහල. මොන බයන්නේ බය? ඔයා දැන් අද ගෙදර ගියාට පස්සේ වොෂ් එකක් දාගන්න කියලා වොෂ් රූම් එකට බාත් රූම් එකට යනවා. එක පාඩ කැරපොත්තෙක් ඉස්සරහට වැටෙනවා. අන්න ඔයා බය වෙනවා. ඒ බය මේ බය. මෙසේ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා වාහනේ යන ගමන් එකපාරට ඉස්සරහින් වාහනයක් ඇවිල්ලා ඔයගොල්ලෝ වාහනේට අප්පනෝ. එතකොට ඔයාට ඇති වෙන්නේ මේ බය. බය පොඩි නම් බය. ලොකු බයක් නම් බය. ලංකාවේ මේ දවස්වල තියෙන කොරෝනා එක බයද දෙක බයද? එක බය. ඇමරිකාවේ තියෙන්නේ දෙක බය. හරි. දැන් ඉතින් ඔයා කැමති බයක් ඔතෙන්ද දාගන්න. fear බය. fearful බය උපදවන ඕනම් බිය උපදවන බය උපදවන එහෙම නැත්නම් බිය උපදවන. පුතේ අමාරු නම් මං කිව්වා මාස්ක් එක පොඩ්ඩක් පල්ලෙහාට දාගන්න හිමීට. harm හානිය. harm හානිය. හානිය එක එක්කෙනාට හානි කරන්නේ පළඟැටියෝ. harm හානිය. harmful හානි කර. harmful හානි කර. හානිදායක. joy සතුට. joy සතුට. එහෙනම් joyful කියන්නේ මොකෝ? සතුටු. joyful සතුටු. pain වේදනාව. pain වේදනාව. painful වේදනාකාරී. painful වේදනාකාරී. painful වේදනාකාරී. painful වේදනාකාරී. painful වේදනාකාරී. plenty වැඩි ප්‍රමාණය. plenty plenty නෙවෙයි plenty වැඩි ප්‍රමාණය. එතකොට plenty ලියන්නේ කොහොමද? ඒ plenty මේ plenty. plain කියන්නේ නිකම් කියන එක මුකුත් දාලා නැති. t plenty. ඔතන තියෙන plenty නෙවෙයි plenty වැඩි ප්‍රමාණය. ඊළඟ එක plentiful කියන්නේ බහුල.
බහුල බහුල වැඩිපුර plentiful බහුල power බලය බුද්ධාගමේ උගන්වන පව නෙවෙයි ඔය power බලය powerful බලවත් skill දක්ෂතාවය skillful දක්ෂ you have some rows left rule කීපයක් ඉතුරු කරලා තියෙනව නේද උදාහරණ තුනක් විතර ලියන්න ඕනේ adjectives දාලා ඔය පල්ලෙහා පුතේ ලියන්න මෙහෙමයි පළවෙනි රූලේ සිංහල වාක්‍ය මෙහෙම බලන් ඉන්න පුතා දෙවෙනි රූලේ ඒකටම ඉංග්‍රීසි එක ඊළඟ රූලේ ආයෙත් සිංහලෙන් ඊට පස්සේ ඉංග්‍රීසි වලින් දෙකයි නම් ලියන්න පුළුවන් අපි දෙක ලියමු first one ලියන්න අංක එක දාලා ලියන්න පළවෙනි එක ඔහු ප්‍රවේශම්කාරී රියදුරෙකි He is a careful driver. බෝඩ් එකේ තියෙනවා පුතේ බලන්න ලියන්න. He is a careful driver. 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 Driver රියදුරා කියන එක විස්තර වෙනවා පරීක්ෂාකාරී. Please underline or highlight careful. ඔය කැමති නම් underline කරන්න highlighters තියෙන දරුවෝ highlight කරන්න වෙනද වගේ මාරු බෑ දැන් හොඳේ. Underline careful. පුතේ රූල් අරින්න එපා ඉඩමදිනේ. Second one ඊළඟ රූලේ number 2. දෙවෙනි අංකය දාන්න. අභීත දන්නවනේ. සූර්යයන්ගේ සූර්යා. ලියන්න අභීත බලවත් පිරිමි ළමයෙකි. අභීත බලවත් පිරිමි ළමයෙකි. Abhita is a powerful boy. Abhita is a powerful boy. පුතේ බෝඩ් එක දිහා බලන් අඩුපාඩු හදාගන්න. Abhita is a powerful boy. Underline the word or highlight the word powerful. Abhita is a powerful boy. Abhita is a powerful boy. You have space to write one more sentence. තව එකක් ලියන්න ඉඩ තියෙන්න ඕන. කෙටි වාක්‍යයක් ඉඩ මදිම නම් එකම රූලේ සිංහල එකයි ඉංග්‍රීසි එකයි දෙපැත්තේ ලියමු. කෙටි වාක්‍යයක් දෙන්නම්. third one තුන්වෙනි එක එය බිය උපදවන සිද්ධියකි. එය බිය උපදවන සිද්ධියකි. එය බිය උපදවන සිද්ධියකි. It is a fearful incident. Incident කියන්නේ සිද්ධිය. Accident කියන්නේ අනතුර. Incident සිද්ධිය. Fearful වලට එක L එකයි. It is a fearful incident. Underline fearful. It is a fearful incident. It is a fearful incident. එය බිය උපදවන සිද්ධියකි. Underline fearful. Next page. ඊළඟ පිටුවට යන්න. දැන් කියනවා noun එකකට less කියන එක එකතු කරාම adjective එකක් හැදෙනවලු. අපි පොඩ්ඩක් විස්තරේ ලියාගෙන පැහැදිලි කිරීම කරගමු. විස්තරේ ලියාගන්න දරුවක් දාලා ලියන්න. ඇතැම් නාමපද අගට inverted commas ඇතුළේ ලියන්න less 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 ඇතැම් නාමපද අගට less less
එකතු වීමෙන් නාම විශේෂණ සෑදේ. ඉස්සෙල්ල වගේම adjectives. නාම විශේෂණ සෑදේ. ඇතැම් නාම පදාකට LESS එකතු වීමෙන් නාම විශේෂණ සෑදේ. පුතේ උදව්වක් දෙන්න මට. I am so sorry for the big mistake. ලොකු වැරද්දක් වෙලා මගෙන් සමා වෙලා. ඔය වගුවට කලින් ඉංග්‍රීසි වලින් තව මොනවා හරි ටයිප් වෙලා තියෙනව නේද? ඒ ටික රූල් එකක තියලා කපලා දාන්න පුතේ. ඔය තියෙන්නේ. දැන් ඔයාලා සිංහලෙන් ලියපු එකට යටින් වගුව තියෙනවනේ. වගුවට උඩින් පේලි දෙකක් තියෙනවනේ ඉංග්‍රීසි වලින්. ඒක තනියෙන් කපන්න. පේලි තුන රූල් තුනකින් කපන්න. suffixes කියන එක ඉරෙන් කපන්න. ඔය we can change කියන එක තව ඉරකින් කපන්න. වගුව තියුණාම ඇති. Now look at the board. දැන් හැම පුතෙක්ම දුවෙක්ම බෝඩ් එක දිහා බලන්න. පුතේ මෙහෙ බලන් ඉන්න. help වලට full එකතු වුණාම හැදුනා helpful. බලන් ඉන්න දරුවා. help වලට less එකතු වුණාම හැදෙනවා helpless. care වලට full එකතු වුණාම හැදුනා careful. care වලට less එකතු වුණාම හැදෙනවා careless. full වලින් ඉවර වුණත් less වලින් ඉවර වුණත් ඒ ඔක්කොම adjectives නාම විශේෂණ. full වලින් ඉවර වුණත් less වලින් ඉවර වුණත් ඒ ඔක්කොම adjectives නාම විශේෂණ. අපි තේරුම බලමු. help කියන්නේ උදව්ව. less කියන්නේ නෑ කියන එක. helpless උදව්වක් නැති. helpless boy උදව්වක් නැති පිරිමි ළමයා. care ප්‍රවේශම. careless අප්‍රවේශම්කාරී. careless driver අප්‍රවේශම්කාරී රියදුරා. end අවසානය. endless අවසානයක් නැති. endless අවසානයක් නැති. endless story අවසානයක් නැති කතාව. sleep නින්ද. sleepless නින්දක් නැති. මේ ඔක්කොම adjectives. අර වගේමයි පුතේ මුලින් කරන්න ඕන වගුවේ දෙවනි පේලිය උඩින් ඉඳන් යටට LESS දාගෙන එන්න. වගුවේ දෙවනි පේලියේ උඩින් ඉඳන් යටට LESS කියන එක දාගෙන එන්න. Don't complete the third column. තුන්වෙනි තීරුව සම්පූර්ණ කරන්න එපා. Only the second column. දෙවනි තීරුව විතරයි හැම එකකටම උඩින් ඉඳන් යටට LESS. Right, third column. මේ බලන් ඉන්න පුතේ. end වලට less එකතු වුණා. පුතාලා බලන්න දූලත් බලන්න මෙහෙ. endless ලියනකොට තුන්වෙනි තීරුව ලියනකොට පුතේ ඈඩ් කරන්න එපා. end එකයි less එකයි දැන් එකතු කරලා ලියන්න. පුළුවන් නේ? ඊටු ටිකත් ඔක්කොම කරගෙන යන්නකෝ. ඊට පස්සේ අපි තේරුම් ටික ලියමු. පළවෙනි වචනේ දෙවෙනි වචනේ එකතු කරලා තුන්වෙනි වගුව සම්පූර්ණ තුන්වෙනි තීරුව සම්පූර්ණ කරන්න. ඈඩ් කරන්න නම් එපා. තනි වචනයක් විදියට ලියන්න. endless, flavorless, harmless, heartless, motionless, priceless, shameless, sleepless, weightless. You have time, write it neatly. පිරිසිදුව පැහැදිලිව උමනාවෙන් කරන්න. ටිපෙක්ස් ගාවන්න එපා, අකුරු ඩකුරු ලියන්න එපා. You may check whether you have written the correct one. හරිද බලන්න. endless, flavorless, harmless, heartless, motionless, priceless, shameless, sleepless, weightless. එහෙනම් තේරුම් ටික හිමීට ලියමුද? noun එකේ තේරුම ලියන්න ඕන තැන දන්නවනේ. පළවෙනි තීරුවෙම පළවෙනි එකේ තේරුම ලියන්න. තුන්වෙනි තීරුවේ තුන්වෙනි තේරුම ලියන්න. Are you ready? Okay, let's start. end අවසානය first
කොලම් පළවෙනි තීරුවේ පළවෙනි වචනේ end දන්න උනාට කමන්නේ ලියන්න දරුවා. end අවසානය endless අවසානයක් නැති. endless අවසානයක් නැති. flavor රසය flavor රසය flavorless රසයක් නැති. රසයක් නැති බීමක් කියන්නකෝ. ඇයි දරුවෝ වතුරනේ. වතුර වල රසයක් තියෙයි. flavorless රසයක් නැති. harm හානිය harm හානිය harmless හානියක් නැති. harmless හානියක් නැති. හරියට ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ මිනිස්සු හානියක් නැහැනේ කිසි කෙනෙකුට. තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන යනවා. අනිත් එක්කනට මොන වුණත් එකයි. heart හදවත heart හදවත. එහෙනම් heartless කියන්නේ හදවතක් නැති, හිතක් පපුවක් නැති ගෑනු කියන්නේ. අහලා නෑ මම පිරිමි ඉන්නවයි කියලා. ගෑනු ඉන්නවලු හිතක් පපුවක් නැති. heartless හදවතක් නැති. ඔය ටෙලිනාට්‍ය වල එහෙම ගෑනු ඉන්නවන් දැකලා තියෙනවා. heartless. ඉෂිතා අම්මා නම් එහෙම නෑ හැබැයිනේ. heartless හදවතක් නැති. motion කියන්නේ මෙන්න මේක. මොකද්ද? චලනය. ඔය පිරිමි ළමයි හිටපු ගමන් මේ තියෙන motion එක. හොලවන්න අර කෙලවරක් නැතිව කකුල් දෙක. ඌරු ඇඳ පළල් කරගෙන. motion චලනය. motionless චලනයක් නැති වෙන්න නම් අපිට මොනවා වෙන්න ඕනේ? ඈ? මැරෙන්න ඕනේ. very good. කො බලන්න මේ වෙනකොට එහෙම වෙලා තියෙන අය දෙන්නයි. හරි. motionless චලනයක් නැති. price මිල. price කියන්නේ මිල. priceless මිලක් නැති. priceless මිලක් නැති. shame අන්න පිරිමි ළමයින්ට තියෙන දෙයක් shame ලැජ්ජාව. shame ලැජ්ජාව. අන්න ගෑනු ළමයි shameless ලැජ්ජාවක් නැති. shameless දන්නවනේ ඔයගොල්ලෝ අර සිද්ධිය ඔළුව පොඩ්ඩක් උස්සන්නකො. shameless වැඩක් වුණානේ ඊයේත් පෙරේදත් ඊට කලින් දවසේ. ඔයගොල්ලෝ නිවුස් වලට දැකලා තියෙනවනේ කුඩු කිලෝග්‍රෑම් හෙරෝයින් කිලෝග්‍රෑම් 500ක් අහු වුණා. මිලියන ගානක වටිනා හෙරෝයින් අහු වුණා. මේව දැනගන්න ඕන හොඳේ. දැන් මට ලොකු ප්‍රශ්නයක් මතුවුනේ ඔය අල්ලලා ටීවී එකේ නිවුස් වලට යනකොට මම මගේ ළඟ ඉන්න කවුද නෝනාද අම්මද දරුවෝද මං කියන්නේ හැමදාම ඉතින් අර කිලෝ එක අහු වුණා මේ කිලෝ එක අහු වුණා කෝටි ගානක ඒවා අහු වුණා කියලා පෙන්නනවා. හැබැයි ඒවට කරන දෙයක් පෙන්වන්නේ නැහනේ. දැන් කරන දේ තමයි ඊයේ පෙරේදා නිලධාරීන් 15 දෙනෙක් එකතු වෙලා කරේ. නාකොටික් කියන්නේ පුතේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශය. දැන් මට සමහර ওই නාකොටික් එකේ ඉන්න ඔෆිසර්ස්ලා කතා කරලා කියනවා සර්ගේ පන්තිවල අපිට අවස්ථාවක් දෙන්න. ওই මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන ළමයි ඉන්නෝ නම් ඒගොල්ලන් දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ඕනම මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි නොවි ඉන්න අපිට පුළුවන් කියන්න කියලා මගෙන් ඔයාලා කියන අනන්ත අප්‍රමාණ කෝල් කර ඉල්ලන ඔයාලගේ පන්ති වලට නෙවෙයි 10 11 A level classes වලට අනේ සර් අපි ඕනම දෙයක් කරන්නම් සංග්‍රහ කටයුතු පවා අපි දරා ගන්නම් සර් අපිට අවස්ථාව දෙන්න මේ ළමයි දැනුවත් කරන්න. දැන් යකෝ ඔය වගේ උන්ට අපි ළමයි ටික දෙන්න හදන්නේ. මුන් කරේ මොකද්ද අර අල්ලන කුඩු ටික කිලෝ 100ක් ඇල්ලුවාම 50ක් පෙන්නුවා ඉතුරු 50 හැංගුවා. හංගලා අමු කුඩුකාරයෝ ඉන්නෝනේ ලංකාවේ අංක 1 පාතාල කල්ලි අන්ඩර්වර්ල්ඩ් ඔය ගැන්ග්ස්ටර්ස්ලා උනුත් එකතු වෙලා පැකට් කර මොකෝ කරේ අර හොරකම් කරපු කිලෝ 50 වික්කා. මේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශය ලොක්ක හොඳේ අපි නෙවෙයි. ඔයාලත් නෙවෙයි. අල්ලපු කුඩු මුන් මොකෝ කරේ ආයිත් විකුණුවා. ඊ එකෙක්ගේ පොතේ බැංකු ගිණුමේ හොයලා තියනවා නිකන් කීයක් තියද කියලා. රුපියල් කෝටි 10ක් තියනවලු. කුඩු විකුණලා හම්බ කරපු සල්ලි. ඉතින් දරුවෝ අපි කවුද විශ්වාස කරන්නේ? අපි කවුද විශ්වාස කරන්නේ? කුඩු අල්ලලා වුණොත් සමාජයට ඇවිල්ලා කුඩු ගහන්න එපයි කියලා මිනිස්සුන්ට අවවාද දෙන උන් කුඩු අල්ලපුවා පැකට් කරලා විකුණනවා නම්
කාට කියන්නද? ඕක තමයි දරුවෝ අපේ ලංකාවේ ඉස්සරහින් එක අකුරක් විශේෂයෙන් දාන මොකද්ද? ශ්‍රී. ශ්‍රී ඉන්දියා නෑ. ශ්‍රී පාකිස්තාන් නෑ. ශ්‍රී සිංගප්පූර් නෑ. ශ්‍රී ලංකා තියෙනවා. හේතුව අපේ රටේ තමයි ওই වගේ උතුම් වැඩ කරන සක්කිලියෝ ඉන්නේ. ඒක නිසා අපි ශ්‍රී ලංකාව. ශ්‍රී කලින් කියලා ඇතිනේ අපි යන්තම් දැන් ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියනවා. මෙහෙම කරගෙන යනකොට මුතු ඇටේ නැති වෙලා මොන ඇටේ එයිද කියලා ෂුවර් නෑ ඉස්සරහට. ඇටයක් දෙන්න නම් කරන්න ඇට නැති වෙයි. ඒක නිසා ප්‍රවේශමෙන් ඉන්න හොඳේ විශ්වාස කරන්න බෑ එකෙක්වත්. යම් ෂේම් ලැජ්ජාව ෂේම්ලස් ලැජ්ජාවක් නැති. නැත්තම් ලැජ්ජ නැති. ස්ලීප් නින්ද ස්ලීප් නින්ද ස්ලීප්ලස් නිදි නැති. ස්ලීප්ලස් නිදි නැති. වෙයිට් බර වෙයිට් බර වරදවා තේරුම් ගන්න එපා පුතේ. බර කියන්නේ අපි කිරුවාම එන බර. නැත්තම් ওই සිංහල භාෂාවේ තියෙනවනේ බාචුරෝ සහ බක්ක කරෝ කියලා බර වර්ග දෙකක්. මට බෑ ඒවා ඊට වඩා සරල කරන්න. බාචුරෝ බක්ක කරෝ අනිත් පැත්ත ගෙවුවාම එන බර නෙවෙයි මේ සාමාන්‍ය බර. weight බර weightless බර නැති. weightless බර නැති. මම වම ඔයගොල්ලෝ දකුණ start end නෑ පුතේ ඊට වඩා ගැම්ම ඕන. මාස 4ක් ගෙදර ඉඳලා ආපු එකේ පොඩ්ඩක් කාලා බීලානේ ඇත්තේ මං වගේම දෙමු හයියෙන්. end flavor harm heart motion price shame sleep wait right. එහෙනම් වාක්‍ය තුනක් ලියමු. first one අරක කෙලවරක් නැති කතාවක්. අංකේ දාලා ලියන්න යටින්. අරක කෙලවරක් නැති කතාවක්. ලියන්න දරුවා බෝඩ් එකේ තියෙනවා that is an endless story. endless කියන කී එක වවල් එකක් නිසායි මෙතෙන්ට end දැම්මේ. that is an endless story. පුතේ ඔයාගේ දැනුමෙන් ලිව්වට කමක් නැහැ. බෝඩ් එකත් පොඩ්ඩක් බලන්න අඩුපාඩු හදාගන්න. that is an endless story. that is an endless story. second example දෙවැනි එක අපි හානියක් නැති මිනිස්සු. අපි හානියක් නැති මිනිස්සු. අපි හානියක් නැති මිනිස්සු. we are harmless people. we are harmless people. we are harmless people. we are harmless people. අපි හානියක් නැති මිනිස්සු. we are harmless people. Please underline the adjective harmless. third and the last example. මේක බරක් නැති වස්තුවක්. මේක බරක් නැති වස්තුවක්. මේක බරක් නැති වස්තුවක්. This is a weightless object. බෝඩ් එක දිහා බලන්න ලියන්න. This is a weightless object. This is a weightless object. This is a weightless object. මේක බරක් නැති වස්තුවක්. මට කියන්න දරුවෝ noun එකකට full සහ පුතේ අහන් ඉන්න noun එකකට full සහ less එකතු වුනහම ඇති වෙන්නේ මොකද්ද? කතා කරන්නේ නැහනේ.
නාම පදයකට FUL full හරි LESS less හරි එකතු වුණාම හැදෙන්නේ adjective නාම විශේෂණයක්. මම ආයිත් කියනවා noun එකකට නාම පදයකට FUL full හරි LESS less හරි එකතු වුණාම හැදෙන්නේ adjective එකක්. යන්න ඊළඟ වගුවට. adjective එකකට NESS ness එකතු වුණාම noun එකක් හැදෙනවලු. අපි ඉස්සෙල්ලා note එක ලියාගෙන ඔතෙන්ට යන්. ලියන්න. නාම පදයක් අගට නාම පදයක් අගට නාම පදයක් අගට බෝඩ් එකේ තියෙනවා මිස්ටේක් එකක් වුණා වගේ දැනුණා. නාම පදයක් කියන එක තනියෙන් කපන්න. නාම විශේෂණයක් අගට කියලා එක හදාගන්න. සමාවෙන්න sorry. නාම විශේෂණයක් අගට නාම විශේෂණයක් අගට බෝඩ් එකේ තියෙනවා NESS පුතේ හරියට ලියන්න NESS නාම විශේෂණයක් අගට NESS එකතු විට නාම විශේෂණයක් අගට NESS එකතු විට නාම පද සෑදේ. නාම විශේෂණයක් අගට NESS එකතු විට නාම විශේෂණ සෑදේ. සමාවෙන්න. නාම විශේෂණයක් අගට NESS එකතු විට නාම පද සෑදේ. බෝඩ් එක දිහා බලන්න හැම දරුවෙක්ම. පුතේ මෙහෙ බලන් ඉන්න. අවධානයෙන් හිටියේ නැත්නම් අවුල්. noun එකකට නාම පදයකට full කියන suffix එක හරි less කියන suffix එක හරි එකතු වුණාම හැදුනේ මොකද්ද කියන්න දරුවෝ? adjective එකක් නාම විශේෂණයක්. දැන් කියන්නේ ඒක නෙවෙයි ඔකේ අනිත් පැත්ත. adjective එකකට ඒ කියන්නේ නාම විශේෂණයකට adjective එකකට නාම විශේෂණයකට NESS කියන suffix එක suffix කිව්ව ගමන් හිතට එන්නේ මොකද්ද? අගට යොදන අකුරු අගට යොදන අකුරු adjective එකකට නාම විශේෂණයකට NESS එකතු කරාම හැදෙන්නේ noun එකක් නාම පදයක්. පටලවා ගන්න එපා. noun එකකට නාම පදයකට full හරි less හරි එකතු වුණාම හැදෙන්නේ adjective එකක් නාම විශේෂණයක්. adjective එකකට නාම විශේෂණයකට NESS කියන එක එකතු වුණාම හැදෙන්නේ noun එකක් නාම පදයක්. බෝඩ් එක දිහා බලන්නකෝ අපි තේරුම් ගමු. kind කියන්නේ කරුණාවන්ත. kind boy කරුණාවන්ත පිරිමි ළමයා. kind girl කරුණාවන්ත ගෑණු ළමයා. kind කියන්නේ කරුණාවන්ත එක adjective එකක්. මම මෙයාට එකතු කරනවා දරුවා NESS. දැන් මොකද්ද ප්‍රතිඵලය? කෝ kindness කරුණාවන්තකම. kind කරුණාවන්ත. එයාට එකතු කරා NESS කියන suffix එක. kind වලට ness එකතු වුණාම අලුතෙන් හැදුනා kindness කරුණාවන්තකම. දැන් එහෙනම් වගුවට යන්. ඔයාලා මුලින්ම කරන්න ඕන දේ දන්න ඕනේ දැන්. second column දෙවනි තීරුවට ගිහිල්ලා දෙවනි තීරුවේ උඩ සිට යටට NESS දාගෙන එන්න. second column වගුවේ දෙවනි තීරුවේ උඩින් ඉඳන් යටට NESS දාගෙන එන්න. දැන් පුතේ ප්‍රවේශම් වෙන්න. තනියෙන් කරන්න තියනවා. ඒ වුණාට චුට්ටක් අහන් ඉන්න. දැන් ලේසි. මෙහෙ බලන් ඉන්න. පළවෙනි වර්ඩ් එක තියෙන bold. bold මෙහෙ බලන් ඉන්න පුතේ. bold වලට ness එකතු වුනහම bold කියන්නේ නිර්භීත. BALD bold නිර්භීත. BALD bold නිර්භීත. ඒකට NESS එකතු වුනහම boldness නේ. ඉන්න boldness නිර්භීතකම. bold නිර්භීත boldness නිර්භීතකම. ඔයාලා හොඳට උඩින් ඉඳන් පල්ලෙහාට බලාගෙන යන්න. මැද ඉන්නවද මෙන්න මේ වචනේ dry. ඉන්නවද කියන්නේ? DRY dry කියලා වචනයක් නැහැ. තියෙනවා. ඒකට එක තරුවක් දාගන්න.
දැන් බලන්න බෝඩ් එක දිහා ආයි dry වලට NESS එකතු වුනහම කෙලින්ම dryness ඊට පස්සේ ඉන්න ඕනේද ඔහම උඩින් ඉඳන් පල්ලෙහාට යනකොට අන්තිමටම මේ බෝඩ් එක දිහා බලන්න ලේසි කියලා වචනයක් ලේසි වලට යටින් ඉන්නේ කවුද ලේසි වලට යටින් ඉන්නේ lonely වලට යටින් ugly ඔය වචන තුනම ඉවර වෙන්නේ මොන අකුරෙන්ද පුතේ බලන් ඉන්න මන් dry කියන එක ලියලා ඉවරයි ඒකට අදාළ නැහැ තරුවක් දැම්මේ ඒකයි දැන් dry ඇර අනිත් y අකුරෙන් ඉවර වෙන adjectives තියෙනවනේ මේවට NESS නිකම්ම දාන්න බෑ මෙන්න දාන හැටි ලේසි කියන එකට NESS දානකොට y ඉවත් වෙනෝ ඊට පස්සේ I දාලා ඊළඟටයි NESS දාන්නේ ugly වලට y ඉවත් වෙනෝ I NESS තේරුණාද දැන් ඕගොල්ලෝ මෙහෙම කප ලියන්නේ දැන් පළවෙනි තීරුවේ මෙහෙම ugly තියෙනවා නම් දෙවෙනි තීරුවේ NESS තියෙනවනේ කෙලින්ම ඕගොල්ලෝ third column එකට යනකොට මේක කෙලින්ම ugliness කියලා ලියන්න හොඳේ ugliness ඔහොමයි ලියන්නේ පැහැදිලිද ඒක නිසා ඕගොල්ලෝ අන්තිම වචන තුනට මෙහෙම තරු තුනක් දාගන්න ඉන්න පුතේ dry වලට එක තරුවයිනේ මෙහෙම පිටම තරු තුන ගානේ දාගෙන යන්න අන්තිම වචන තුනට මෙහෙම තරු තුන ගානේ දාගෙන යන්න ඒවා විශේෂ අවස්ථා නිසා y ඉවත් කළා I NESS හොඳේ හරි කරගෙන යන්න complete the third column තුන්වෙනි තීරුව සම්පූර්ණ කරන්න complete the third column පළවෙනි වචනයයි දෙවෙනි වචනයයි එකතු කරලා තුන්වෙනි වචනේ හදන්න adjective එකකට NESS එකතු වුනහම හැදෙන්නේ nouns නාමපද මම බෝඩ් එකේ උත්තර ටික ලියන්නම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ලියන්නකෝ දැනුමෙන් කුරුටු ගානක් හදන්න එපා The answers are on the board. උත්තර ටික බෝඩ් එකේ තියෙනවා. අවශ්‍ය නම් අඩුපාඩු හදා ගන්න. Boldness, coolness, darkness, dryness, fitness, kindness, laziness, loneliness, ugliness. I'll repeat. Boldness, coolness, darkness, dryness, fitness, kindness, laziness, loneliness, ugliness. Here are the meanings. මෙන්න එහෙනම් තේරුම් ටික ලියමු. Bold, B A L D bold නිර්භීත. පළවෙනි තීරුවේ ලියන්න. B A L D bold නිර්භීත. Boldness නිර්භීතකම. Boldness නිර්භීතකම. Boldness නිර්භීතකම. Boldness නිර්භීතකම. Cool සිසිල්. Cool, Cecil. Cool, Cecil. Coolness, Cecilasa. Coolness, Cecilasa. Coolness, Cecilasa. නැවත බලන්න දරුවා මට නෙවෙයි ඉගෙන ගත්තොත් ඔයාලට dark අඳුරු dark අඳුරු dark අඳුරු darkness අඳුර darkness අඳුර dry really dryness really බව dryness really බව dryness really බව fit ශක්තිමත් යෝග්‍ය කිව්වත් හරි fit ශක්තිමත් එහෙම නැත්නම් යෝග්‍ය fitness යෝග්‍යතාවය fitness योग्यतावय fitness योग्यतावय
kind කරුණාවන්ත kind කරුණාවන්ත kindness කරුණාවන්තකම kindness කරුණාවන්තකම kindness කරුණාවන්තකම lazy කම්මැලි lazy කම්මැලි laziness කම්මැලිකම laziness කම්මැලිකම laziness කම්මැලිකම lonely පාළුව lonely පාළුව නැත්තම් තනිකම වයන්න කපන්න පාළු lonely කියන්නේ පාළු නේ පළවෙනි තීරුවේ පාළු loneliness පාළුව අන්න තුන්වෙනි තීරුවට එන්නේ පාළුව loneliness පාළුව උදකලා බව ugly කැත ugliness කැතකම ugliness කැතකම චෝරකම ugliness sentences ලියමු එහෙනම් වාක්‍ය ටිකක් first one පළවෙනි එක ගැමුණු රජතුමා දිනුවේ ඊළඟ පිටුවේ ගැමුණු රජතුමා දිනුවේ ඔහුගේ නිර්භීතකම නිසායි ගැමුණු රජතුමා දිනුවේ ඔහුගේ නිර්භීතකම නිසායි You may start writing ලියන්න පටන් ගන්න. King ගැමුණු කියන්නේ ගැමුණු රජතුමා. ඉංග්‍රීසි වලදී ගැමුණු king කියන්නේ නිතරම තනතුර මුලට එන්න ඕන. පෙරේරා මහතා කියන්නේ පෙරේරා මිස්ටර් නෙවෙයිනේ මිස්ටර් පෙරේරා. ඒ වගේ king ගැමුණු රජතුමා won දිනුවා because of කියන්නේ නිසා because of his boldness. හරියට ලියන්න දරුවා boldness නිර්භීතකම. ඔල සිංහල වාක්‍ය නිර්භීතකම කියන එක ඉංග්‍රීසි වල boldness කියන එක අන්ඩර්ලයින් කරා නම් හොඳයි. එතකොට මේකට මේකයි කියලා දන්න ඕනේ. King ගැමුණු won ගැමුණු රජතුමා දිනුවේ because of his boldness. BALDNESS. King ගැමුණු won ගැමුණු රජතුමා දිනුවේ because of his boldness. ඔහුගේ නිර්භීතකම නිසායි. Please underline or highlight the word boldness. නිර්භීතකම. Second sentence දෙවනි වාක්‍ය මට කිසි දෙයක් පේන්නේ නැහැ අඳුර නිසා 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 You may start writing I can't see anything මට කිසි දෙයක් පේන්නේ නැහැ I can't see anything මට කිසි දෙයක් පේන්නේ නැහැ because of the darkness අඳුර නිසා because of the darkness අඳුර නිසා I can't see anything මට කිසි දෙයක් පේන්නේ නැහැ I can't see anything මට කිසි දෙයක් පේන්නේ නැහැ because of the darkness අඳුර නිසා I can't see anything because of the darkness මට කිසි දෙයක් පේන්නේ නැහැ අඳුර නිසා I can't see anything because of the darkness මට කිසි දෙයක් පේන්නේ නැහැ අඳුර නිසා I can't see anything because of the darkness. Please underline the word darkness. Example number 3. මම ඇයට කැමති නෑ වල් විදියට හිතන්නේ කැත විදියට හිතන්නේ හොඳේ වාක්‍ය මුල සිට අගට හොඳට හං ඉන්න ඕන. මම ඇයට කැමති ඇය මට කැමති නිසා කියලා ලියන්න එපා.
එපා කියලා කිව්වේ. මම ඇයට කැමති ඇගේ කරුණාවන්තකම නිසා. මම ඇයට කැමති ඇගේ කරුණාවන්තකම නිසා. හරි මෙන්න තියෙනවා. I like her මම ඇයට කැමති. I like her මම ඇයට කැමති because of her kindness ඇගේ කරුණාවන්තකම නිසා. I like her because of her kindness මම ඇයට කැමති ඇගේ කරුණාවන්තකම නිසා. I like her because of her kindness. I like her because of her kindness මම ඇයට කැමති ඇගේ කරුණාවන්තකම නිසා. Underline the word kindness. I think you have 2 more rows. තව rule දෙකක් තියෙනවා. Am I correct? මම හරිනේ? Do you have තියෙනවද? Yes. One more example. තව එක උදාහරණයක් ලියමු එහෙනම්. වෛද්‍යවරයා පරීක්ෂා කළා ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය. ලස්සන වාක්‍යයක්. වෛද්‍යවරයා පරීක්ෂා කළා ඔහුගේ වෛද්‍යවරයා ලියා ගන්න බැරි අය දොස්තර මහතා. නැත්නම් දොස්තර කියලා ලියුවත් ඇති. වෛද්‍යවරයා පරීක්ෂා කළා ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය. ෆිසිකල් ෆිට්නස් කියලා කියන්නේ. වෛද්‍යවරයා පරීක්ෂා කරා ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය. අපිට ඕන කරන වචන යෝග්‍යතාවය. මෙන්න දරුවෝ බෝඩ් එකේ තියෙන වාක්‍ය. වෛද්‍යවරයා නම් the doctor පරීක්ෂා කළා examined ඔහුගේ his ශාරීරික ෆිසිකල්. මේ හොඳම වාක්‍ය හොඳම වචන ෆිසිකල් යෝග්‍යතාවය fitness. The doctor examined his physical fitness. The doctor examined his physical fitness. The doctor examined examined examined. The doctor examined වෛද්‍යවරයා පරීක්ෂා කළා his ඔහුගේ physical ශාරීරික fitness යෝග්‍යතාවය. The doctor examined his physical fitness. වෛද්‍යවරයා පරීක්ෂා කළා ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය. Full stop. As you have come here after about 4 months, I am not going to work more longer, only for the day. අදට විතරක් මම මීට වඩා ඔයාලට වැඩ කරන්න යන්නේ. දැන් කරපු පාඩම් මතක් කරලා අදට සමු දෙනවා. Take out the form and keep it on your desk. අර fill කරපු form එක අමතක වීම වළක්වන්න අරගෙන desk එක උඩින් තියාගෙන අනිත් tunes ඔක්කොම මම තියන්න. අනිත් tunes ඔක්කොම දාගන්නකො bag එකේ. form එක තියාගන්න අතේ. pen pencil සියල්ල. Put all other things in your bag. No need to bring your textbook hereafter. මීට පස්සේ textbook එක එපා. Next week I will give you the instructions of logging on with the website. ලබන සතියේ web එකට log වෙන්නේ කොහොමද කියලා විස්තරාත්මක ලිපිය ලැබේවි. පුතේ දැන් එහෙනම් සද්ද නවත්තලා බෝඩ් එක දිහා එක සැරයක් බලාගෙන මට උත්තර දීලා යන්න. What is the lesson today? අද පාඩම මොකද්ද? Suffixes. What is the lesson? Suffixes. වචනයක අර්ථය වෙනස් කරන්න ඒ වචනයක අර්ථය වෙනස් කරන්න ඒ වචනය අගට යොදන අකුරු වලට කියන්නේ suffixes. මෙන්න මෙච්චරයි ඔයාලා අද දවසේ ඉගෙන ගත්තේ. noun එකකට නාම පදයකට මතක් කරන්න මට. full සහ less එකතු වුණාම හැදෙන්නේ adjectives නාම විශේෂණ. ඒ වගේමයි adjective එකකට
NESS එකතු වුණාම හැදෙන්නේ noun එකක්. ඔය ටික අද ගෙදර ගිහිල්ලා නැවත බලලයි නිදාගන්න. Understood? Right. Hope you understood the lesson very well after about 4 months. මාස 4කට විතර පස්සේ ඔයාට කරපු පාඩම ඔයා තේරුම් ගන්න තේ කියලා මම විශ්වාස කරනවා. අමතක වෙලා ඇති මතක් කරන්න තමයි ආයෙ නැවත නැවත කිව්වේ. Don't forget to put the form into the box outside. ඔය ෆෝම් එක එළියේ තියෙන බොක්ස් එකට පෙට්ටිය ඇතුළට දාන්න අමතක කරන්න එපා. හේමාලය is there. හේමාලයත් එතන ඉන්නවා. Please do not forget. කිසිම හේතුවක් නිසා අමතක කරන්න එපා. ඔයාලට මාර්තු මාස ගත්ත කාඩ් එක මේ මාසෙටත් වළංගු කරලා තියෙන්නේ. ඒක නිසා ගැටලුවක් නැහැ. ඒ කාඩ් එකෙන් මෙන්න පුළුවන්. කාඩ් එක ගත්තේ නැති අය මාර්තු මාසෙ මේ මාසෙ ගත්තා නම් හරි. Right. It's all. එහෙනම් ඔච්චරයි. Read the notes again. Your video lessons will be available after the 12th. 12 වෙනිදායින් පස්සේ ඔයාලගේ videos බලා ගැනීම හැකියාව තියෙයි. ඒකට පාත් එක ලබන සතියේ කියන්නම්. Stand up. Good afternoon, children.